සුවපත් වේවා සුව බෝ වේවා ඔබට රටට සහ මුළු ලෝකයටම. දෙසැම්බර් මාසේ 27 වෙනිදා සඳුදා උදා වෙලා තියෙනවා. කොහොමද නත්තල් සතියන්තය ගත වුණේ? සතුටු සමාගම් තියෙන්නේ නැති, පිළිසඳර කතා තියෙන්නේ නැති, සාද කතා තියෙන්නේ නැති, හමුවීම් තියෙන්නේ නැති, සිප වෙළඳ ගැනීම, උණුසුම් හමුවීම් ඒ සියල්ල තියෙන්නේ නැති නත්තල් සතියන්තේ. නත්තල් සතියන්තේ සාද කතා අතරේ බඩු මිල ගැන, ඩොලර් එක ගැන ඒව ගැනත් කතා වෙන්නේ නැති, රටේ අනාගතය ගැන ඒව ගැනත් කතා වෙන්නේ නැති මේ සියලු මාතෘකාවලට ඉඩක් ලැබුණේ රටේ ජනගහනයෙන් 90%කට වැඩි පිරිසකට එන්නතේ පළමු මාත්‍රාව ලබා දීලා, තුන්වන මාත්‍රාවත් ලබා දීලා එහෙම පාලනය කරගන්න පුළුවන් වෙච්ච නිසා කොවිඩ් වසංගතය. සියලු මාතෘකාවලට ඉඩක් ලැබුණේ ඒ නිසා. කොහොමුණත් සෞඛ්‍ය මාර්ග උපදේශ තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන එක වැදගත් කියලා කියනවා. ඒකට හේතු අද ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත් දුටුවාම අවධානය යොමු කළාම ඔබට හිතෙයි. ඒ වගේම උත්සව කාලේ මේ නත්තල් දවසේ අනතුරු වලින් හදිසි අනතුරු වලින් 289ක් කොළඹ ජාතික රෝහලට විතරක් ඇතුළත් කළා කියලාත් වාර්තා වෙනවා. ඒ තමයි අපේ නත්තල සමරපු හැටි. තවත් පුවත් බොහොමයක් තියෙනවා සතියේ ආරම්භක දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තල මොනවද? ෆිච් රේටිං CC කියන කැටගරියකට ඒ වර්ගීකරණයටත් දැම්ම. ඒ තමයි ණය ගෙවීමේ හැකියාව අඩුවිය හැකි, සම්භාවිතාව අඩුවිය හැකි කියලා අවුරුද්ද ඉවර වෙන්න කලින්ම ඔවුන් තකහණියේ ලහිලහියේ හනික දැම්මා පහලට. හැබැයි මහ බැංකුව සඳහන් කර සිටියේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට ඩොලර් බිලියන 3ක විදේශ සංචිත ප්‍රමාණයක් රටේ තියෙනවා කියලා. කොහොම හරි දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 ඉක්මවා යාමක් වාර්තා කරනවා කියලා රටට ඩොලර් ගන්නවා කියලා මහ බැංකුව කියා තියෙද්දි තමයි ෆිච් රේටිං CCC කියන තැනදල CC කියන තැනට දැම්මේ. චීන හොමාරු ණය මහ බැංකුවට විදේශ සංචිත ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළට අද නානතරංග ගමගේ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරනවා. ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 400ක් ජනවාරියේදී චීනයෙන් ලැබුණු ඩොලර් බිලියන 1.5ක් වටිනා හෝමාරු ණය පහසුකමත් සමග ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ අනුව මහ බැංකුව සඳහන් කරපු විදිහට 2021 අවුරුද්දේ අවසානයට කලින් ඩොලර් බිලියන 3ක විදේශ සංචිත ප්‍රමාණයක් රඳවා ගැනීමට හැකිව තිබෙනවා. අදාළ හුවමාරු ණය පහසුකම පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකෙක් අරුණ පුවත්පතට තහවුරු කරලා තිබෙනවා. හැබැයි මේ මුදල් ලැබෙන්නේ රෙන්මින් කියන මේ චීන සාම්ප්‍රදායික මුදල් ඒකකයෙන් රෙන්මින් වලින්. ඒ අනුව දැන් පහුගිය දවස්වල ජාතික පුවත්පත්වල ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ හැටියටත් ගිය සිකුරාදා හෝ බ්‍රහස්පතින්දා වාර්තා කළා. ඒ තමයි මේ WA විජේවර්ධන කියන හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කරපු ප්‍රකාශයක්. මේ මුදල හම්බුණාට ඩොලර් ණය ගෙවන්න බෑ, ඩොලර් වලින් ගෙවන්න බෑ කියලා ඒක ප්‍රධාන සිරස්තලයේ හැටියටත් වාර්තා කරලා තිබුණා. දැන් මේ අපි ඒ පුවත ඉදිරිපත් කරද්දිමත් කිව්වා ඒ ලේඛකයා එමෙ නැත්නම් ඒ පුවතට මූලාශ්‍රය සපයන විජේවර්ධන මහත්මයා දිගටම ආණ්ඩු විරෝධී විදිහට නැත්නම් ආණ්ඩු විවේචනාත්මකව ආණ්ඩුව දෙහ විවේචනාත්මකව ලිපි පළ කරපු ලේඛකයෙක් කියලා එහෙම නැත්නම් ඔහුගේ සාකච්ඡා පුවත්පත්වල පළ වුණා කියලා. දැන් මේ ප්‍රශ්නේ ඒ කියන්නේ මේ ලැබිච්ච ඩොලර් මිලියන 5ක බිලියන 5ක 1.5ක ප්‍රමාණය විදේශ ණය ගෙවන ඩොලර් වලට හරව ගන්න බැරිද? අර කියපු කතාව ඇත්තද? මේක අරුණ පුවත්පත අහනවා. එතකොට මේ ණය මුදල් ශ්‍රී ලංකාවට ලැබීමේදී යම් ප්‍රමාදයක් සිදු වූයේ එය ඩොලර් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය කොන්දේසි සම්බන්ධයෙන් සාකච්ඡා අවසන් කිරීමට යම් කාලයක් ගත වීම හේතුවෙන් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙක් කියනවා. ඒ කියන්නේ නියමිත කාලයට වඩා පොඩ්ඩක් පරක්කුනෙත් මේක ඩොලර් වලට හරව ගන්න පුළුවන් කොන්දේසි ඇතුළත් කරන්න කරපු සාකච්ඡාව නිසා. ඒ අනුව මේ හුදු ණය සේවාවක් ක්‍රෙඩිට් ලයින් එකක් නෙවෙයි ශ්‍රී ලංකාව Tamanට අවශ්‍ය පරිදි භාවිත කළ හැකි මුදලක් බව මහ බැංකුව සඳහන් කර සිටිනවා. ඒ කියන්නේ අර WA විජේවර්ධන මහත්මයා කරපු ප්‍රකාශය පදනම් විරහිතයි කියන කාරණාව මේන් පැහැදිලි වෙනවා. මේ අතර ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නිමිත ඩොලර් මිලියන 400ක හුවමාරු ණය සප් පහසුකමත් ජනවාරි 10 වෙනිදා පමණ වන විට ලංකාවට ලැබෙනු ඇතැයි සඳහන් කර සිටිනවා. මේ කෙටි කාලීන අන්තර් හුවමාරු ණය පහසුකම් මේවා කෙටි කාලයක් ඇතුළත ගෙවන මාස 6ක් ඇතුළත එහෙම නැත්නම් උපරිමයේ අවුරුද්දක් ඇතුළත වගේ ගෙවන්න ඕනේ. හැබැයි මේ කෙටි කාලීන විසඳුම් විදියට ඩොලර් සංචිතය වැඩි කරගන්න, විදේශ සංචිතය වැඩි කරගන්න මේ වගේ විසඳුම් වලට යනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ. හේතුව ප්‍රධානතම අපිට ඩොලර් ලැබෙන්න තිබිච්ච ආදායම් මාර්ග මේ වෙන විට ඇනහිට තිබෙන නිසා. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සුජිත් හේවාජූලිගේ යද වාර්තා කරන්නේ රාජ්‍ය ඇමති 17ක් මන්ත්‍රී නිවාස අල්ලගෙන
ඇමති රාජ්‍ය අමාත්‍ය 17ක් මන්ත්‍රී නිවාස අල්ලගෙන සමහරු ඇමති නිලනිවාසත් තරණ කියලායි සුජිත් හේවාජුලගේ වාර්තා කරන්නේ. මාදිවල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින ඇමතිවරුන් 17 දෙනෙකුට ඒ ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසට සිහි කැඳවීමක් පාර්ලිමේන්තු ප්‍රධානීන් පසුගිය සතියේ ඉදිරි කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීගෙන් ලංකාදීපය කළ විමසීමකදී ඔහු සඳහන් කළ තිබෙන්නේ මාදිවල මන්ත්‍රී නිවාසවල කැබිනට් ඇමතිවරුන් 30 දෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 14 දෙනෙකු පදිංචිව සිටින බවට මෑතකදී කරපු අනාවරණයක් හෙළිදරව් කරන බව. මින් බොහෝ දෙනෙක් මන්ත්‍රී නිවාසවලට අමතරව ඇමති නිල නිවාසවලත් පදිංචිව සිටින බව තමයි වාර්තා කරන්නේ. සමහර නිවාසවල ඇමතිවරුන් මෙලෙස පදිංචි වී සිටීම නිසා අලුත් මන්ත්‍රීවරුන්ට ගෙවල් දෙන්න විදියක් නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා වාර්තා කරනවා. ඇමති රාජ්‍ය ඇමති 17 දෙනෙක් මන්ත්‍රී නිවාසවල තවමත් ඉන්නවා කියලායි ලංකාදීපේ වාර්තා කරන්නේ. සතියන්තේ වාර්තා කරපු අපරාධයක් එහෙම නැත්නම් ඒක සෝචනීය පොතක් මහින්ද අලුත්ගෙදර සහ රක්ෂණ ශ්‍රියන්ත වාර්තා කරනවා. තිරුක්කෝවිල් පොලිසිය යකා නැටු සැරෙන් නිලධාරීන් 4ක් වෙඩි තබා මරයි. සති අන්ති සිද්ධ වෙච්ච මේ පුවත සතියේ දිනවල පුවත්පත්වල වාර්තා කරන්න පටන් ගන්නේ අද පටන් ස්ථානාධිපතිතුළු 30 දෙනෙක් රෝහලේ පලාගිය සැරෙන් මවගේ දෙපා වැඳ ඇතිමලේ පොලිසියට බහර වෙයි. පැහැරගත් ආයුධත් බහර දෙයි කියලා දිනමිනි පුවත්පත වාර්තා කරද්දී ඉන්දික හේවා විතරණ සහ අම්පාරේ වසන්ත චන්ද්‍රපාල අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන්ම සැරෙන් වෙඩි තැබූ හේතුව හෙළි වී නැහැ කියලා. නිවාඩු රුන්දීම නිසා වෙඩි තැබීම කළ බවට සැකකරු ප්‍රකාශ කළත් ඔහු නිවාඩු ඉල්ලුම් පතක් බාර දීලත් නැහැ. ඝාතන සිදුවීම ගැන කණ්ඩායම් දෙකක් පරීක්ෂණ පවත්වනවා. සිද්ධියට සම්බන්ධ සැරෙන් ජනවාරි 21 දක්වා රිමාන්ඩ් කියලා අද පුවත්පත සඳහන් කර සිටිනවා ප්‍රධාන සිරස්වලින්. ඊළඟට මව්බිම් පුවත්පතට කීර්ති මිනිස් සහ දිගමඩුල්ලේ හසිනි සචින්ත වාර්තා කරනවා ප්‍රධාන සිරස්වලේ හැටියට ඒ කාරණාව තිරුක්කෝවිල් පොලිසියේ 4 දෙනෙක් එලිපිට මැරූ පොලිස් ජණ්ඩියා කියපු කතාව කියලා අද කීර්ති මිනිස් වාර්තා කරනවා. මියගිය නිලධාරීන් 4 දෙනාට උසස් වීම කියන පුවතත් වාර්තා කරනවා මව්බිම පුවත්පත. ඒ අනුව සිද්ධිය සැලවීමත් සමග අම්පාර කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහත්මයා සිද්ධිය නිරීක්ෂණය කර ඇති අතර සැකකාර සැරෙන්වරයාගෙන් වෙඩි තිබීම සම්බන්ධයෙන් කළ විමසීමදී ඔහු පවසා ඇත්තේ මම කරපු දේවල් තියෙනවා සර් ගිහිල්ලා බලා ගන්න පුළුවන් කියලා. සැකකාර සැරෙන්වරයා ඔහු සිදු කළ වෙඩි තිබීම නිවැරදි බවට හැඟවෙන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරියේ හැසිරී තිබේ කියලා මේ වාර්තා කරනවා. හරිනම් නඩුකත්වයකට වාර්තා වෙන්න ඕන කාරණාවක් මේ කියන්නේ. නිවාඩු ලබා නොදීම නිසා සැකකාර සැරෙන්වරයා මේ වෙඩි තිබීම සිදු කර ඇති බවට අනාවරණය වුණත් අම්පාර කොට්ටාස භාජන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නම් පවසන්නේ මොහු නිවාඩු ලබාගෙන ගිහිල්ලා ඉක්ුත් 18 වෙනිදා තමයි නැවත රාජකාරියට වාර්තා කළා තියෙන්නේ. ඊට පස්සේ කිසිදු නිවාඩුවක් මොහු විසින් ඉල්ලලා තිබුණේ නැහැ කියලා ලිව් පේපර් එකක් එහෙම දාලත් නැලු. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නිවාඩු ඉල්ලීමක් සම්බන්ධයෙන් මොහු පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර නොතිබුවත් කියනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා එහෙම කියනවා. මව්බිම් පුවත්පත එහෙම වාර්තා කරනවා. ඊළඟට දිවයින පුවත්පත මේ සිද්ධිය සම්බන්ධයෙන් කියනවා පොලිසිය ඇතමුන්ගේ උසුළු විසුළු මැද මං හිටියේ ලොකු පීඩනයකින් කියලා ඔහු කරන චූදිත පොලිස් නිලධාරියා කරන ප්‍රකාශය පොලිසිය 4ක් ඝාතනය කළ සැරෙන් පාපෝච්චාරණය කරයි කියලා හේමන්ත රන්දුණු වාර්තා කරනවා. තිරුක්කෝල් පොලිසියේ සාතන්ගේ හෝරාව කියන සිරස්වලේ තමයි අද දිවයින පුවත්පත මේ පුවතට ලබා දෙන්නේ. පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සඳහන් කර සිටිනවා රාජකාරී කාල සීමාව තුළදී Taman දැඩි මානසික පීඩනයකට පත් වුණා. උඹ මෙඩිකල් අරන් තින්නේ පගාව අරගෙන. රාජකාරී නොකර පින්පඩියක් ගන්නවා. නිකන් කනවා කියලා පොලිසියයි මට නිතරම විලු කරනවා. මේ ප්‍රශ්න නිසා මම ලොකු මානසික පීඩනයක හිටියේ. හිතට ආව කෝපය පාලනය කරගන්න බැරි වෙච්ච නිසායි මං එයාට වෙඩි දැබ්බේ කියලා තිරුක්කෝවිල් පොලිසිය නිලධාරීන් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරෙන්වරයා පාපෝච්චාරණයක් කර තිබෙනවා කියලායි වාර්තා කර සිටින්නේ. කොහොමුණත් මේ සිද්ධියත් එක්කම හෙළිදරව් වෙන්නේ දරාගත නොහැකි රාජකාරී පීඩනයේද කියන කාරණාවත් සමාජ මාධ්‍ය ඔස්සේත් එහෙම නැත්නම් පුවත්පත්වලත් කතා වෙලා තිබුණා. දරා ගන්න බැරි පීඩනයද. ඒ කියන්නේ මේ නිලධාරියා මේ විදිහට ක්‍රියාමාර්ගය ගැනීම හරි නෙවෙයි. ඒ කියන්නේ දරා ගන්න බැරි රාජකාරී පීඩනය මත උනත් මේ විදිහට මේ තමන්ගේ රාජකාරී ගිනියවින් එහෙම නැත්නම් ගිනියවියක් පැහැරගෙන මේ විදිහට අපරාධකාරී හැසිරීම කිසි විටක අනුමත කරන්නේ නැහැ. හැබැයි පොලිසිය කරන කාර්යභාරය මේ සිද්ධියත් එක්ක නැවත වතාවක් අපිට හිතා බලන්න වෙනවා. සිංහල අවුරුද්දාවත් පොලිසිය නිලධාරීන් ආරක්ෂක හමුදාවල උදවිය ඒ අය පාරේ ඒ අය රාජකාරිය. නත්තලාවත් ඒ අය පාරේ. වෙසක් ආවත් ඒ අය පාරේ. ගම් වතුරක් ආවත් ඒ අය පාරේ. ඡන්දයක් ආවත් ඒ අය පාරේ. බිග් බෙන්ච් එකක් ආවත් ඒ අය පාරේ. උද්ඝෝෂණයක් කරත් ඒ අය පාරේ.
ඊළඟට ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන ජමිලා හුසේන් PB tenders resignation president yet to accept. තවම ජනාධිපතිවරයා බාරගෙන නැහැ. හැබැයි ජනාධිපති ලේකම් ආචාර්ය PB ජයසුන්දර තමන්ගේ ඉල්ලා අස්වීමේ ලියුම බාර දීලා තියෙනවා කියලයි ජමිලා හුසේන් වාර්තා කරන්නේ. ජයසුන්දර has submitted a resignation letter around 3 to 4 pages long. පිටු 3-4ක් විතර දිග ලිපියක් තමයි බාර දීලා තියෙන්නේ. Detailing the obstacles he faced during his time in the position. තමන්ගේ දුර කාලයේදී තමන්ට වෙච්ච බාධාකාරී තත්ත්වයන් තමන්ට ඇති වෙච්ච බාධාවන් පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් පිටු 3-4ක ඒ එක්ක තමයි තමන්ගේ ඉල්ලාස්වීමේ ලිපිය බාර දීලා තියෙන්නේ කියලා ඩේලි මිරර් පුවත්පතට වාර්තා කරන ජමිලා හුසේන් he has set to tender his resignation following rising objection raised against him with among the all ministers calling for him to step down. ඔහුට දුරෙන් ඉවත් වෙන්න කියලා සියලුම ඇමතිවරුන් ඇතුළු බොහෝ සියලුම ඇමතිවරුන් පාහේ බොහෝ දෙනෙක් කරපු ඉල්ලීම නිසා සහ මේ මතුවෙමින් පැවතිච්ච ඒ ඉල්ලීමේ ප්‍රතිඵලයක් විදිහට මේ තීන්දුව ගත්තා වෙන්න ඇති කියලා තමයි ජමිලා හුසේන් වාර්තා කර සිටින. කොහොමුණත් වාර්තා කරන ප්‍රෙසිඩන්ට් yet to accept කියලා තවම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන නැති බව තමයි අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කර සිටින්නේ. ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්වල ඌවා හැබැයි වාර්තා නොවන කාරණා තවත් බොහොමයක් තියෙනවා. හෙට දවසේ සතුටු කඳුළු නැගේවා. හැබැයි ඊයේ දවස පිළිබඳ මතකය දුක් කඳුලක්. මීට වසර 17කට කලින් සිදුවෙච්ච සුනාමි ව්‍යසනය නැවත සිහිපත් කෙරුණා ඊයේ දවසේදී. පැරෑලේදී සිදුවෙච්ච දුම්රිය අනතුර ඒක ලෝකයේ බිහිසුණුම දුම්රිය අනතුර විදිහට තමයි සැලකෙන්නේ. ඒ පිළිබඳ සැමරුම් උත්සව දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක වුණා. ඊයේ දවසෙත් මතකය කඳුලක් වෙන්නේ නැති බොහෝ දෙනෙක්ගේ තමන්ගේ ආදරණීයන්ගේ විප්‍රයෝගය නැවත සිහිපත් වෙලා. ඒ අතරේ මීට 17 වසරකට පෙර සුනාමි වැසෙනින් මියගිය පිරිස සැමරීමේ උත්සවයක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රීලන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය පහන් දැල්වා මියගිය පිරිස සිහිපත් කළ අයුරු අද දිනමින පුවත්පත ඡායාරූපයක් එක්ක වාර්තා කරනවා. මේ සිදුවීම මේ වාර්තා කරනවා. ඊට පස්සේ අපි යනවා ජාතික පුවත්පත්වල වාර්තා කරන සෙසු පුවත්වලට අද පුවත්පත නැවත වතාවක් කරම ඔබිම් පුවත්පත මතක් කරපු කාරණාව සිහිපත් කළ දෙනවා. ජීවිතක්ෂයටපත් වූ සිව් දෙනාට උසස් වීම අර තිරුක්කෝවිල් පොලිසියේ සාතන්ගේ හෝරාවිදි ඝාතනයටක් වෙච්ච පොලිස් නිලධාරීන් සිව් දෙනාට උසස් වීම ලැබුණු බව වාර්තා කරනවා ලැබෙන බව වාර්තා කරනවා අද පුවත්පත. ඊළඟට පොලිසියෙන් පුවත් කිහිපයක් වාර්තා වෙනවා. එපා කියලා කෑ ගහද්දී OIC මට ලිංගික හිංසන කළා මීට පෙරත් වැඩතහනකට ඔහු ලක් වෙලා තියෙනවා කියලා හේමන්ත රන්දුරු වාර්තා කරන්නේ අද දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ එක්කම වාර්තා කරනවා. මන් රාජකාරී ඉවර කරලා බටනිවාසයේ වැලේ රෙදිවනවන ඉන්නකොට OIC මහත්තයා එයාගේ නිලිමාසය ළඟ ඉඳගෙන කතා කළා. මං හිතුවා රාජකාරී කටයුත්තකට කියලා. OIC මහත්තයා මංට කාමරය ඇතුළට එන්න කියලා විවිධ අඩන්තේට්ටම් කරන්න පටන් ගත්තා. මම එපා කියලා කෑ ගැහුවා. OIC මහත්තයාගෙන් බේරලා පැනලා යන්න හැදුවා. ටික වෙලාවකට පස්සේ මං කාමරෙන් පැනගත්තා. මේ වන විට ලිංගික හිරිහැර ගැන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට පැමිණිලි කළා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. මේ ග්‍රහණයෙන් මිදී පලා ගොස් ඇති ඇය ගන්ධර පොලිසියම රාජකාරී කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට මේ පිළිබඳව පැමිණිලි කර ඉන්පසුව එම නිලධාරීන් විසින් මේ පිළිබඳව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිස මහත්මයාට දැනුම් දීලා තියෙනවා කියලා වාර්තා කරනවා. ආධුනික පොලිස් නිලධාරීනියකට වෙච්ච හදියක් ගැන මේ වාර්තා කරන්නේ. එපා කියලා කියද්දිත් මෙහෙම වුණා කියලයි ඇය සඳහන් කර සිටින්නේ. ගන්ධර OIC මහත්මයා ගැන සිද්ධිය. ඊළඟට 1864 අවුරුද්දේ අද වගේ දවසක තමයි ඉස්සෙල්ලම ලංකාවේ දුම්රියක් ධාවනය වෙන්නේ. ඒ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉඳලා අඹේපුස්ස දක්වා 1864 අවුරුද්දේ ඒක මංගල දුම්රිය ගමන සිද්ධ වෙච්ච අද දවස. හැබැයි අදත් ටිකට් නැතුව තමයි අපේ අය කෝච්චිවල යන්නේ. අදත් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබිලා ඒක කල් ගියා. දුම්රියට අදත් ටිකට් නැහැ. තීරණය අද සාකච්ඡාවෙන් පසු අකිත පෙරේරා වාර්තා කරනවා දිවයින පුවත්පතට. ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ක්‍රියාත්මක කරන ලැබූ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග අද දිනේ ක්‍රියාත්මක වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහත්මයා සඳහන් කරනවා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. දැන් ඔවුන් පහුගිය 24 වෙනිදා සිට තමයි මේ ක්‍රියාමාර්ගය ආරම්භ කරේ ටිකට් දෙන්නේ නැතුව. 24 වෙනිදා ඒ කියන්නේ 23 රෑ ඉඳලා නැත්නම් 24 වෙනිදා ආරම්භයේ පටන් තමයි මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ. ටිකට් නොදීමින් දුම්රියට දෙදිනක පාඩුව කෝටියක්. ටිකට් නොදීමින් දුම්රිය දෙදිනක පාඩුව කෝටියක්.
මේ උසස් වීම සම්බන්ධ කාරණයක් මුල් කරගෙන තමයි වැඩ වර්ජනය කරන්නේ. නැත්නම් මේ ටිකට් නොදීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ. මිනිස්සු වැඩිපුරම එහා මෙහා යන කාලයක් බලලා තමන්ගේ උසස් වීම සම්බන්ධයෙන් මේ විදියට තීන්දුවක් ගත්තා. දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කර තිබෙන ප්‍රවේශවත් නිකුත් නොකිරීමේ සහ පාර්සල් භාර නොගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට පසුගිය දින දෙකේදී රුපියල් කෝටියක පමණ පාඩුවක් සිදු වූ බව දුම්රිය සමාජාධිකාරී ධම්මික ජයසුන්දර මහත්මයා ලංකාදීපට කිව්වා කියලා යොහාන් බාසුර වාර්තා කරනවා. අදත් දුම්රිය වැඩ වර්ජනයේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා. හැබැයි දුම්රිය ස්ථානාධිපති වර්ජනයේ తాවකාලිකව කල්දමයි කියලා අද වාර්තා කරනවා. සමාජාධිකාරී සමග අද උදේ සාකච්ඡාවකුත් ප්‍රවේශපත් නිකුත් නොකිරීම පාර්සල් බහර ගැනීම අකණ්ඩව ඒ වර්ජනය කරනවා. මාසික වාර්තා නොදීමත් අකණ්ඩව. ප්‍රවේශපත් නිකුත් කරන්නේ නැහැ, පාර්සල් බාර ගන්නේ නැහැ, මාසික වාර්තා දෙන්නෙත් නැහැ. මේ අයගේ උසස් වීම සම්බන්ධ ගැටලුවක් නිසා. ඒ වගේම ඊයේ දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සංගමයක් මාධ්‍ය සාකච්ඡාවක කැඳවමින් සඳහන් කර සිටියේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කෝල් එකකින් පස්සේ තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ. මේ වර්ජනය දේශපාලනික උවමනාවන් මත සිද්ධ වෙන කාරණාවක් කියලා අපි නෙවෙයි වෘත්තීය සංගමයක්ම දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සංගමයක්ම ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කිව්වා. කොහොම වුණත් මෙහෙම වෙලාවක කියන්නේ එක පැත්තකින් ජන සමාජයේම පීඩාවට පත් වෙලා තියෙනවා, වසංගතයකට මුහුණ දීලා තියෙනවා, දෙවන ලෝක යුද්ධයටත් වඩා දරුණු ආර්ථික අර්බුදයකට ලෝකය සහ රට මුහුණ දෙමින් ඉන්න වෙලාවක උසස් වීම පදනම් කරගෙන මේ උසස් වීම අවුරුද්දක දෙකක ඇති වෙච්ච දෙයක් නෙවෙයි දීර්ඝ කාලිනව තිබිච්ච ගැටලුවක්. එතකොට මේ වගේ කාරණයක් මුල් කරගෙන කරන වෘත්තීය ක්‍රියාමාර්ගවල දේශපාලනික අරුණක් නොතිබෙන්න බෑ කියලා අර ඊයේ සජිත් මහත්තයාගේ කෝල් එකෙන් පස්සේ මේ වර්ජනය කළා කියන කතාව එළිදරව් නොවුණා වුණත් පොදු ජනතාවට මධ්‍යස්ථව හිතන ජනතාවට හිතන්න පුළුවන්. ඊළඟට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් වරායේ හිර වෙලා කියලා ආනයනකරුවෝ කරන ඉල්ලීම චෝදනාව යොහාන් බාසුර වාර්තා කරනවා. මීට සති එකහමාරකට විතර කලිනුත් සති දෙකකට කලිනුත් මේ විදිහටම ඔවුන් මේ විදිහේ ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අවස්ථාවෙත් වෙළඳ අමාත්‍යවරයා මුණ ගැහුණා. යොහාන් බාසුර වාර්තා කරනවා කන්ටේනර් නිදහස් කර ගැනීමට ඩොලර් නිදහස් කරන ලෙස මහ බැංකුවෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවට පළවු මාධ්‍ය වාර්තා පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුලු ගණතුර මහතාට නැවත ඒ සඳහා මැදිහත් වන ලෙස උපදෙස් දී තිබෙන වාර්තා වෙනවා. දැන් මීට සති දෙකකට කලිනුත් බ්‍රහස්පතින්දා දවසක මතකයේ නිවැරදි නම් 16 වෙනිදා විතර වෙළඳ අමාත්‍යතුමා මුණ ගැහුණ මේ විදිහට ආනයනකරුවෝ ඔවුන් ඩොලර් මිලියන 25ක විතර මුදලක් ඕනේ කියලා කිව්වා මේ වරාය නිදහස් වෙලා තියෙන භාණ්ඩ ටික මුදා ගන්න. එතකොට ඒ මුදල නිදහස් කරන්න කියලා මහ බැංකුවට එවෙලෙම ඉල්ලීමක් කළා. කොටස් වශයෙන් මුදල් නිකුත් කරන්නන් කියලා කිව්වේ. හැබැයි ඒ මුදල තවමත් නිකුත් වෙලා නැහැ කියලා තමයි කියන්නේ. ඒ නිසා මේ පිළිබඳව වෙළඳ අමාත්‍යවරයා සහ මහ බැංකුව අධිපතිවරයා ඇති කරපු ඒකඟතාව මත තවමත් මුදල් ලැබුණේ නැහැ. මේ පිළිබඳව නැවතවතාවක් සාකච්ඡා කරන වෙළඳ මැති බන්දුලු ගුණවර්ධන මහත්මයා මුණ ගැහෙනවා කියලා අද ආනයනකරුවෝ සඳහන් කරනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් වරායේ හිර වෙලා කියලායි වාර්තා කරන්නේ. වෙළඳ මැතිවරයා ගැන කිව්වයින් පස්සේ බන්දුලු ගුණවර්ධන ආචාර්ය බන්දුලු ගුණවර්ධන මෙතුමා ඊයේ කරපු කතාවක් වාර්තා කරනවා. හැම ගෙදරකම මිරිස් පැලයක් සිටුවා ගනිමු. ඇමති බන්දුලගෙන් යෝජනාවක් සුජිත් හේවාජුලිගේ වාර්තා කරන සමහරට මේකටත් කාටුන් අඳීවි. හැබැයි මේ කතාව ඇත්ත කතාවක්. ඒ කියන්නේ ඇත්ත කතාවක් කියන්නේ වෙන්න ඕනේ කතාවක්. කවුරු හරි මේක කියන්න ඕනේ කතාවක්. වගා සංග්‍රාමයක් කඩිනමින් අරමන්‍ය රජයට යෝජනා කළ බව බන්දුලු ගුණවර්ධන මහත්මයා කියනවා. ඒ වගේම තමන්ගේ ගෙවත්තේ භෝග කීපයක් වගා කරගන්න කියලා වෙළඳ අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අඩුතර මේ මිරිස් පැලයක් බඩු පැලයක් නිවිති ටිකක් වගා කරගෙන වැදගත් බව පැවසුව අමාත්‍යවරයා දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ දරුණුතම ආහාර අර්බුදයක් ඇතිවීමට නියමිතව තිබෙන්නේ මේ කාලේ. ඒ නිසා තමන්ගේ වත්තේ මිරිස් පැලයක් බඩු පැලයක් නිවිති ටිකක් වවා ගැනීම කියන යෝජනාව කරනවා. කාටුන් නැදේවි. හැබැයි ආහාර අර්බුදයක් ගැන විවිධ අනාවැකි පළ කරනවා. ගෝලීය වශයෙන් සිද්ධ වෙන ආහාර අර්බුදයක් පිළිබඳව මේක කල් දැක්කේ නැත්නම් මේක ෆෝකාස්ට් කරේ එහෙම නැත්නම් පෙර දැක්කේ මීට අවුරුදු 2ක 3ක විතර කාලේ ඉඳලා. ඒක තමයි දැන් චීනය ඊට පස්සේ සිංගප්පූර මේ වගේ රටවල් ක්ලීන් ප්ලේට් කියලා එහෙම නැත්නම් තමන්ගේ පිඟාන සුද්ධ කරගන්න කියලා කැම්පේන් එකක් ප්‍රවර්ධන වැඩසටහනක් ප්‍රචාරණ ප්‍රවර්ධන වැඩසටහනක් පවා ආරම්භ කළා. හේතුවට තමයි මේ පිඟාන සුද්ධ කරන්න කියලා කියන්නේ පිඟානේ තියෙන සියලු දේවල් ආහාරයට ගන්න. කෑම ඉතුරු කරන්න එපා. ඉතුරු කරලා අහක දාන්න එපා. විසි කරන්න එපා කියන ඒ කැම්පේන් එක නැත්නම් ප්‍රචාරණ ව්‍යාපෘතිය පවා ආරම්භ කළේ ලෝකේ ගෝලීය ආහාර අර්බුදයක් ඇති වෙන නිසා. දැන් මේක එක ආණ්ඩුවකට එක කාලයකට සීමා කරලා ඊට පස්සේ ආහාර අර්බුදයක් එනවා වගා කරන්න බැරි වෙයි මේ වගේ ගැටලු කිය අහස්සට දත නියවාගෙන ඉන්නවට වඩා ඇත්තටම
මේ වගේ ප්‍රවෘත්තියක් වාර්තා වුණාන් පස්සේ ඒ ප්‍රවෘත්තියට දැක්විය යුතු ප්‍රතිචාර එකක් තමයි ප්‍රතිපත්ති සම්පාදකයෝ රට කරවන ඇත්තොන්ගේ වගකීම තියෙනවා මේවා කල් දැකලා එහෙම තත්ත්වයන් ඇති නොවෙන්න ඇති වීමේ අවදානම තියෙනවා නම් ඒවට විසඳුම් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම රටක ජනතාව විදිහට අපිට වගකීමක් තියෙනවා සහ අපි කරන්න ඕනේ දේ තමයි අර කිව්වාගේ බටු පැලයක් මිරිස් පැලයක් පිටි හිටව ගන්න එක. ඒක පෝච්චි එක හිටව ගත්තන් පස්සේ ඒ රසායනික පොහොර දාන්නේ නැතුව කෘමිනාශක දාන්නේ නැතුව තමන්ගේ ගෙවත්තේ තමන්ගේ අතින්ම හදාගත්ත පැලයක ආහාරයක් පළතුරක් එළවලුවක් මිරිස් කරලක් භුක්ති විඳින්න දැනෙන සතුට තෘප්තිය ඒක වටේ පිටේ ගෙවල් වලට දීලා බෙදා හදාගෙන දී ලැබෙන තෘප්තිය කොයිතරම්ද කියලා ඔබ දන්නවා. කොහොමනත් මේ වෙනකොට එළවලු මිල වැඩි වෙලා තියෙනවා කොස් කිලෝ රුපියල් 200යි කෙහෙල් මුවේ 150යි කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා කොස් කිලෝව 200යි කෙහෙල් මුවේ 150යි කියලා අද අරුණ පුවත්පතයි වාර්තා කර සිටින්නේ මේ පුවත කොස් කිරල තමයි එතකොට ගන්නේ කොස් කිරල ගන්නකොට කොස් 200යි කෙහෙල් මුවේ 150යි කියලා වාර්තා කරනවා එළවලු මිල ගණන ඉහළ යාමත් සමග කොස් බතල ආදී මිල ගණනුත් වැඩි වෙලා තියෙනවා දෙල් ගෙඩියක මිල රුපියල් 150යි 250යි පහුගිය දවස්වල නම් 300ට වගේ තිබුණා බතල කිලෝ රුපියල් 125ක් දක්වා වැඩි වෙලා තියෙනවා දෙල් ගෙඩියක් මේට පෙර අලෙවියේ ඒ කියන්නේ මීට කලින් නම් රුපියල් 70ක වගේ මුදලකට දැන් මේ දෙල් කඩන්නේ වැඩිපුර කවුද කියලාත් නිකන් හොයාගන්න පුළුවන් අනුන්ගේ වතු වල තියෙන දෙලුත් කඩාගෙන යනවා කවුද නිකන් අයිතිකාරය වගේ කඩාගෙන යන්නේ ඔය මත් ලෝලින් බොහෝ දෙනෙක් කරන කාරණයක් තමයි ඒ බෝංචි 300යි 350 බීට් 250යි 280යි වම්බුට 250යි 280යි ගෝවා 200යි 220යි ඔය විදිහට මිල වැඩි වෙලා තියෙනවා කියලා වාර්තා කරනවා ඒ නිසා තමයි කොස් කිලෝ රුපියල් 200යි කෙහෙල් මුවේ 150යි කියලා අද අරුණ පුවත්පත වාර්තා කරන්නේ දැන් අද කැබිනට් රැස්වීම පැවැත්වෙනවා කැබිනට් රැස්වීමට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහත්මයා සහ මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් ගබ්‍රාල් මහත්මයා කැඳවා තිබෙන බව වාර්තා කරනවා ඒ තමයි IMF එකට යනවද නැද්ද කියලා තීන්දුව ගැනීම සඳහා ඒ කරුණු විමසීමට 1945 අද වගේ දවසක දෙසැම්බර් මාසේ 27 වෙනිදාක තමයි ලෝක බැංකුව ආරම්භ කළේ 1945 අද වගේ දවසක IMF එක අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් සතයක්වත් ශ්‍රී ලංකාව මෙතෙක් ඉල්ලලා නැහැ කියලා ලංකාවට ඇවිල්ලා ගියපු නියෝජිත කණ්ඩායම උපුටා දක්වමින් අද නයනතරංග ගමගේ වාර්තා කරනවා IMF නියෝජිතයන්ගෙන් ලංකාව සතපහක්වත් ඉල්ලුවේ නැහැ මූල්‍ය අරමුදල කියයි ශ්‍රී ලංකාවට පැමිණි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමෙන් ශ්‍රී ලංකාව කිසිදු මූල්‍ය ආධාරයක් ඉල්ලන්නේ නැති බව එම අරමුදල සඳහන් කරනවා කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඉල්ලා සිටින්නේ නම් රටේ මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට ලබා දිය හැකි විකල්ප අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට තම ආයතනය තවමත් සූදානම් බව මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා දූත මණ්ඩලයේ ප්‍රධානී මසහිරෝ නොසාකි සඳහන් කළා කියලා වාර්තා කරනවා අද අරුණ පුවත්පත මූල්‍ය අරමුදල විශේෂ නියෝජිත කණ්ඩායම පසුගිය දෙසැම්බර් 7 වෙනිදා ඉඳලා 20 වෙනිදා දක්වා ලංකාවේ සංචාරයක නිරත වුණා. ඔවුන්ගේ අරමුණ වෙලා තිබෙන ශ්‍රී ලංකාවට තාක්ෂණික ආධාර ලබා දීම පිළිබඳ උපදේශනයන් පැවැත්වීම. මේක සාමාන්‍ය සිද්ධ වෙන දෙයක්. මොකද අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගෙවිසුම් ලිපිවල 4 වන වගන්තිය යටතේ මූල්‍ය අරමුදල විසින් ආර්ථික වර්ධනයක් සහ ප්‍රතිපත්ති සමාලෝචනය සඳහා සියලුම සමාජික රටවල් සමග වාර්ෂිකව ද්විපාර්ශ්විකව සාකච්ඡා පවත්වනවා. ඒ සඳහා තමයි මේ පිරිස ලංකාවට ආවේ කියලා අද අරුණ පුවත්පතව මතක් කර සිටිනවා. ඊළඟට පොහොර පිළිබඳව කතාව මහකන්නේ ගොවිතැන් කටයුතු සිදු වෙමින් යනවා. තව මාස දෙකක් විතර යද්දී ඒ කියන්නේ පෙබරවාරි මාසෙ විතර වෙද්දී මහකන්නේ අස්වනු නෙලීම ආරම්භ වෙවි. යූරියා ගෙන සමාගම් 10ක් ඉදිරිපත් වෙයි කියලා සාලි කුමාර ගුණසේකර වාර්තා කරනවා. යූරියා ඇතුළු පොහොර ආනයනය සඳහා සමාගම් 10ක් ඇනුම් බහර දී තිබෙන බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලුකුහේවගේ මහත්මයා සඳහන් කළා කියලා. ඒ අනුව යූරියා මෙට්‍රික් ටොන් 1500ක් ආනයනය කිරීම සඳහා මේ සමාගම් වලට ඇනුමක් ලබා දී තිබෙන බවත් හෙතෙම සඳහන් කරනවා. කවද විතර එයිද? එම යූරියා පොහොර තොගේ මෙරටට ලැබීමට සති 3ක පමණ කාලයක් ගත වුණ නැතයි ඔහු සඳහන් කරනවා. ඩුබායි, ඉන්දියාව සහ චීනෙන් මේ පොහොර තොගේ ආනයනය කිරීමට කටයුතු කර තිබෙන බව සඳහන් කරනවා. කොහොමුණත් මේ වෙනකොට රුපියල් 10000ක් 12000ක් අතර මිලකට අලෙවි වෙනු ඇතයි විශ්වාස කරනවා මේ ගෙන්නන පොහොර තොගය. දැනට පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර මිටියක් මේ දිනවල වෙළඳපොලේ අලෙවි කරන රුපියල් 9000කට කියලාත් අරුණ පුවත්පත වාර්තා කරනවා. මේ අතරේ තනබිම් එහෙම නැත්නම් ගවපට්ටි පවත්වාගෙන යාම සඳහාත් මේ යූරියා හිඟේ බලපා තිබෙන බව වැවිලි සමාගම් වගේම මේ ගවපට්ටි එහෙම නැත්නම් පශු කර්මාන්තයේ නියැලෙන උදවිය සඳහන් කරනවා. ඒ අතරේ මහාචාර්ය මෙත්තිකා විතානගේ කරන ප්‍රකාශය වාර්තා කරන කෘෂිකර්මාන්තයේ සම්පූර්ණයෙන්ම බිඳ වට්ටලා ආහාර හිඟයට මුහුණ දීමට ලංකාවට කිසිදු ක්‍රමයක් නැහැ කියලා බිඳ වට්ටලා කියලා කිව්වේ මේ පරිසර හිතකාමී ගොවිතැනට ගියපු එකද? සාලි කුමාර ගුණසේකරයි වාර්තා කරන ආහාර හිඟයට මුහුණ දීමට ලංකාවට කිසිදු ක්‍රමයක් නැහැ. රජය විසින් ජනතාවට යථා තත්ත්වය ප්‍රකාශ කළ යුතුයි. පුළුවන් විදියට පුළුවන් දෙයක් කරන ජනතාවත් පෙළ ගැස්විය යුතුයි.
හොඳම දේ Taman සුළුවෙන් හෝ යමක් වගා කිරීම. මොකද ඉස්සරහට හුඟක් හොරකම් ආදී වැඩි වේවි. ඉනිසාර බඳුළු ගුණවර්ධන මැතිතුමා කිව්වා වගේ වගා කරන්න Tamanගේ ගෙවත්තේ යමක් වගා කරගන්න කියන කාරණාව මතක් කරන්න කැමතියි. අනිත් එක තමයි මේ හැම අර්බුදයක්ම Tamanට අවස්ථාවන් උදා කරන බව අමතක කරන්න නරකයි. ඒ කියන්නේ බොහෝ දෙනෙක් උත්සාහ ගන්න අර්බුදකාරී අවස්ථාවන් වලදී අර්බුදය දිහාවට අපේ ඇඟිල්ල දික් කළා තවදුරටත් අපි බලෙන් බලපතුලටම වට්ටන එක නැත්නම් අගාදෙන් අගාදයට කරන එක. හැබැයි බුද්ධිමත් උදවිය මොකද කරන්නේ? අර්බුදකාරී අවස්ථාවක ඒ අර්බුදයේ තියෙන අභියෝග මොනවද කියලා හඳුනා ගන්නවා. අභියෝගයේ තියෙන අවස්ථාවන් මොනවද කියලා හඳුනා ගන්නවා. දැන් එළවලු මිල වැඩි වෙන්න පුළුවන්, ආහාර මිල වැඩි වෙන්න පුළුවන් කියලා කියද්දි එහෙමනම් වගා කළොත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. හිස්ව තියෙන ඉඩේ වගා කළොත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. එහෙම කරන උදවියේ ඉන්නවා. අපි ගිය සතියේ වාර්තා කළා පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවින් අතරමැදි වගාවකින් යල සහ මහකන්න දෙක අතර මුං වගා කළා අස්වැන්න මෙට්‍රික් ටොන් 2000ක් ලැබුවා කියලා. ඉලක්කම හරිනම් මෙට්‍රික් ටොන් 2000ක් ලැබුවා කියලා. රුපියල් 455 ගානේ ඒවා සතොස්සට මිලදී ඒ කියන්නේ විකුණුවා කියලාත් වාර්තා කළා. මේ පොහොර ඒ කියන්නේ කාබනික රසායනික පොහොර කිසිවක් භාවිත නොකර තමයි ඒ අය ඒ වගාව කළා ඒ අස්වැන්න ලැබුවේ සහ ඒ ආදායම ලැබුවේ. ඒ නිසා අර්බුදකාරී හැම අවස්ථාවක්ම ඔබට අවස්ථාවන් උදා කරලා දෙන බව අමතක කරන්න නරකයි. එතකොට මහාචාර්ය මෙත්තිකා විතානගේ කියන ආහාර හිඟයකට මුහුණ දීමට ලංකාවට කිසිදු ක්‍රමයක් නැහැ කියලා. කෘෂිකර්ම අමාත්‍යාංශ උපදේශක මහාචාර්ය ප්‍රියන්ත යාප කියනවා රසායනික කෘෂිකර්මයේ තිබුණා නම් කෑම නෙවෙයි වතුරත් නැහැ කියලා. ඔන්න කතාව. රසායනික කෘෂිකර්මාන්තයේ තිබුණා නම් කෑම නෙමෙයි වතුරත් නැහැ. මීට පෙර ආපු ආහාර අර්බුදාවේ කාබනික වගාව නිසාද? මීට පෙර ආහාර අර්බුදාව අවස්ථා කිහිපයකදීම ඒ ආවේ කාබනික වගාව නිසාද? ඔය හරිත විප්ලවයෙන් පස්සේ ආපු ඒවා තියෙනවා. හිටපු ලේකම්වරයාත් කරන චෝදනා කිසිත් නොදැන කරන ඒවා. පොහොර තහනම නොතිබුණත් රසායනික පොහොර හිඟයක් ඇති වෙනවා. පොහොර තහනම නොතිබුණත් රසායනික පොහොර හිඟයක් ඇති වෙනවා. හේතුව තමයි ලෝක වෙළඳ පොලේ රසායනික පොහොර මිල 5 ගුණයකින් ඉහළ ගිහිල්ලා. ලෝකයේ ප්‍රධාන යූරියා සැපයුම් කරුවා වන රුසියාවේ යූරියා නිෂ්පාදනය 50%කින් පහළ වැටිලා. කාබනික වගාව එක්වරම ක්‍රියාත්මක කළ යුතුයි කියන එක ජනාධිපතිතුමාගේ තීරණයක්. මහකන්නේ මෙතරම් හෝ වගා කළේ කාබනික වගාවට ගියපු නිසා. ඒකට කාබනික වගාවට යන්න බලපාපු කාරණා කීපයක් තියෙනවා. මේවා එකවරම ක්‍රියාත්මක කරමු කියලා තීරණයකට එන්න බලපාපු සාධක කීපයක් තියෙනවා. එකක් තමයි මේකෙන් වන හානිය. මේ රසායනික පොහොර වලින් වෙන හානිය ඒවා සමහර ආචාර මහාචාරුන් නැහැ කියලා කිව්ව වුණාට වකුගඩු රෝගය වියලි කලාපය පුරා පැතිරෙන්නේ ගොවි බිම් පුරා පැතිරෙන්නේ ඇයි කියන කාරණාව අපිට ප්‍රත්‍යක්ෂ කාරණයක්. සමහර ඒවා පර්යේෂණ කරන්න ඒගොල්ලෝ මහන්සි නොවුන වුණාට ඒගොල්ලෝ රසායනික පොහොර වෙනුවෙන් පෙනී හිටමින් මේ රසායනික පොහොර වලට එරෙහිව පර්යේෂණ කරන්න ඕන පෙළඹුණේ නැති වුණාට අපිට ප්‍රත්‍යක්ෂ වෙච්ච කාරණයක් තමයි වකුගඩු රෝගය සහ මේ රසායනික කෘමිනාශක පලිබෝධනාශක භාවිතයත් අතර තියෙන සම්බන්ධය. අනිත් එක තමයි මේ තීන්දුව මෙහෙම ක්ෂණිකව ගන්න බලපෑවේ රටේ තියෙන මූල්‍ය ගැටලුව ඩොලර් හිඟය සහ අනික් පැත්තෙන් ගත්තාම අපි දන්නවා තෙල් ටික ගෙන්න ගන්න තියෙන ගැටලුව මොකක්ද කියලා, කිරිපිටි ටික ගෙන්න ගන්න ගියාම තියෙන ගැටලුව මොකක්ද කියලා. ඒ වගේම ලෝක වෙළඳ පොලේ පොහොර මිල ඉහළ ගිහිල්ලා මහාචාර්ය ප්‍රියන්ත යාප පෙන්නනවා රසායනික පොහොර මිල ගණන් 5 ගුණයකින් ඉහළ ගිහිල්ලා ඔය ගම් ගාන ගිහිල්ලා ගම්මුන් අවුස්සන ගම අවුලඤ්ඤං කියන උදවියට මේ කාරණා මිනිසුන්ට කියන්නේ නැහැ. මේවා කියලා හරි මේක තමයි ලෝකේ තියෙන අර්බුදය. අපි ඒක නිසා ආණ්ඩුව මේලා වැඩි තීරණයක් ගත්තොත් අපි කාබනික පොහොර වගාවට මෙන්න මේ විකල්ප ක්‍රියාත්මක කරමු කියලා මිනිසුත් එකතු වෙලා ඒ නිවැරදි තීරණේ ශක්තිමත් කරන්න කටයුතු කරනවා. වෙනුවට ගම අවුලපු උදවියට ලෝකයේ ප්‍රධාන යූරියා සැපයුම් කරුවා වන රුසියාවෙත් යූරියා නිෂ්පාදනය 50%කින් පහළ වැටලා කියන ප්‍රවෘත්තිය අහන්න දකින්න සලස්වන්න ඕනේ කියලා මේ ලියන්නේ අද සංවාදයට ලක් කරන්නේ ලක්මාල් බොහෝගාවත්ත. ඒ මහාචාර්ය ප්‍රියන්ත යාපයක රසායනික කෘෂිකර්මාන්තය තිබුණා නම් කෑම නෙමෙයි වතුරත් නැහැ. අපි හැම විටම ස්වාධීන රූපවාහිනිය විදියට මේ පරිසර හිතකාමී ගොවිතැන වෙනුවෙන් පෙනී හිටිනවා. ඒකයි අපි මේ ක්‍රියාත්මක කරපු මොහොතේ ඉඳලා පත්තරමේන්තුවෙත් ඉඩක් වෙන් කළේ. අපි පුළුවන් තරම් ඒක ගැන විශ්වාස කළා. අපි තවදුරටත් ඒ ක්‍රමය පිළිබඳව විශ්වාස කරනවා. දැන් ඒ කටයුත්ත ක්‍රියාත්මක කිරීම සඳහා ජෙනරාල් ශෛන්ද්‍ර සිල්වාට පවරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා තාක්ෂණික ගැටලු පහුගිය වතාවේ තිබිච්ච ගැටලු, ඒ කියන්නේ මහා කන්නේ තිබිච්ච ගැටලු ටික ඊළඟ යල කන්නේ වෙද්දී निराකරණය කරගන්න පුළුවන් වෙයි කියලා. කොහොමුණත් නැවත වතාවක් කියන්නේ කෑම නෙමේ වතුරත් නැති වෙනවා. මේ
රසායනික පොර තිබුණා නම් කියලා මහාචාර්ය ප්‍රියන්ත ආපකරණ කතාව අපි යලි යලිත් කියනවා. කමක් නැහැ ඒවා කිව්වට. ඊළඟට බුද්ධික අඹුලාන වාර්තා කරනවා ලබන වසරේ ග්‍රාමීය සංවර්ධන වෙනුවෙන් කෝටි 8,500ක් වෙන් කළා කියලා ඇමති මහින්ද අමරවීර කරන ප්‍රකාශය. ලබන වසරේ ග්‍රාම සංවර්ධන ඉලක්කය කරගනිමින් රුපියල් කෝටි 8,500ක් ඒ කියන්නේ රුපියල් මිලියන 85,000ක් වැය කිරීමට රජය සැලසුම කර තිබෙනවා. යනු සෑම අමාත්‍යවරයෙකුට රුපියල් මිලියන 100කින් සහ විමධ්‍යගත අරමුදල යටතේ තවත් මිලියන 15ක් වශයෙන් රුපියල් මිලියන 115ක මුදලක් ලැබීමට නිමිතයි කියලායි සඳහන් කර සිටින්නේ. අතරේ තවදුරටත් මේ ප්‍රකාශයේ තිබිච්ච කොටසක් සාලිය කුමාර ගුණසේකර වෙනම වාර්තා කරන අරුණ පුවත්පතේ. ඒ තමයි ඇමති මහින්ද අමරවීර කියනවා රජයේ ඇතැම් සේවකයන් දවස පුරා මුහුණු පොතේ ඕපදූප හොයනවා. රජයේ ඇතැම් දෙපාර්තමේන්තුවල රාජකාරී හරිහැටි සිදු නොකරන බවත් ඒවායේ ඇතැම් නිලධාරීන් උදේ සිට රැ වෙනතුරු අන්තර්ජාලයෙන් හෝ මුහුණු පොතේ ඕපාදූප සොයමින් සිටින බවත් එම නිසා එවැනි ආයතනවල ඇති උපකරණ ඵලදායීතාව වෙන යොදා ගැනීම ගැන සිතන්න සිදු වෙන බවත් ඇමතිවරයා සඳහන් කරනවා. මේ ඕපදූප හොයන මේ කියපු මේ පිරිස තමයි එතකොට අර ඩොලර් ගැන නැත්නම් පෝස්ටර් හදන්නේ පෝස්ටර් ෂෙයා කරන්නේ මේවා සංවිධානාත්මක පිරිසක් කියන එකත් නිකන් ඔෆිස් එකකට ඇහැරලා බැලුවාම පේනවා කියලාත් කියනවා. සෞඛ්‍ය නීති රීති බල්ලට ඔමික්‍රෝන් රැල්ලක් අතළඟ කියලා උපතිස්ස පෙරේරා වාර්තා කරනවා අද මව්බිම පුවත්පතට. මේ අද මව්බිම පුවත්පතේ වාර්තා වෙන පුවත උපට දක්වන්න කැමති වැඩිදුරටත් වාර්තා කරනවා මව්බිම පුවත්පත උපතිස්ස පෙරේරාගේ මේ වාර්තාව. ඒ අනුව ඔමික්‍රෝන් රැල්ල පිළිබඳව මේ අනාවැකි පළ කරන්නේ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය. ඇය නිවෙස්ගත ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානියා විතරයි කටයුතු කරන්නේ. ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ඉදිරියේදී මේ රටේ අලුත් රැල්ලක් විදිහට පැතිරෙන්න පුළුවන්. ඒ වගේම මේ උත්සව සමයේ අපිට පේන්න තිබෙන කරුණක් තමයි පාරිභෝගික ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොසලකා කටයුතු කරන බව. මේ අපේ රටට ඉදිරියේදී අවදානම් තත්ත්වයක් ඇති කරන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අවදානමින් වැළකී මිදී සිටින්නට සියලු දෙනා කටයුතු කරන්න ඕනේ. ඒ අනුව දැන් ඊයේ දවසෙත් 398ක් ආසාදිතයන් වාර්තා වෙනවා. මරණ 13ක් වාර්තා වෙනවා. ආසාදිතයන් 398ක් සහ මරණ 13ක් ඊයේ ලංකාවෙන් වාර්තා වෙදී ලෝකේ තත්ත්වය 28 කෝටි 3,15,202ක් ආසාදිතයෝ වාර්තා වෙන සමස්තයක් විදිහට ගත්තාම ඊයේ දවසෙත් 3,80,535ක් ආසාදිතයෝ වාර්තා වෙනවා. 96,384ක් ආසාදිතයෝ ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙන වැඩිම ආසාදිතයන් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආසාදිත වෙච්ච අය. ඒ වගේම මරණ සංඛ්‍යාව 54,16,273ක්. ඒ කියන්නේ මිලියන 5.4කට වැඩි ප්‍රමාණයක් මරණ සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඊයේ දවසට විතරක් මරණ 2,985ක් ලෝකෙන් වාර්තා වෙනවා. ඒ අනුව තුන්වන මාත්‍රාව නැත්නම් බූස්ටර් මාත්‍රාව අවුරුදු 20ට වැඩි හැම කෙනෙක්ම ලබාගෙන මේ වැදගත් කියන කාරණාව නැවත වතාවක් මතක් කරන්න කැමතියි. සාපු සවාරි ගියා නම් යනවා නම් ඉස්සරහට 31 වෙනිදා අලුත් අවුරුද්දට ඒ කියන්නේ නව වසර සඳහාත් එහෙම සාපු සවාරි යනවා නම් ගමන් බිමන් යනවා නම් තුන්වන මාත්‍රාව ලබාගෙන යන්න. ඊළඟට රට විප්ලවීය මඟකට යොමු කළ යුතු කාලය ඇවිත් කියලා සමන ශේෂාදී මේ වාර්තා කරන්නේ කොළඹ අගරාධගුරු කාදිනල් මැල්කම් රංජිත් හිම්පාණන් වහන්සේ කරපු ප්‍රකාශය. රට විප්ලවීය මඟකට යොමු කළ යුතු කාලය ඇවිත් කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. නත්තල් දේව මෙහෙම පැවැත්වමින් සඳහන් කරපු අදහස් අද ජාතික පුවත්පත්වල වාර්තා කරනවා. එහෙම විප්ලවීය වෙනසකට යොමු කළ යුතු විප්ලවීය මඟකට යොමු කළ යුතු කාලය එළඹැත කියලා කිව්වයින් පස්සේ සමන්ත විද්‍යාරත්න හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ ඔහු කියනවා ඉවසීමේ රතු කට්ට පැනලා ලක්ෂ ගණනක් ගෙනත් ජනාධිපති මන්දිරය වටලනවා කියලා. ඉවසීමේ රතු කට්ට පැනලා ලක්ෂ ගණනක් ජනතාව ගෙනල්ලා ජනාධිපති මන්දිරය වටලනවා කියලා කියනවා. ජනතාවගේ ඉවසීමේ රතු කට්ට පණමින් තිබෙන බව මේ මොහොතේ තෙල් මිල සහ බඩු මිල වහාම අඩු කිරීමට පියවර ගන්න ඕනේ. ඒ නිසා ඉදිරි දින කිහිපය තුළ මේ තෙල් මිල බඩු මිල අඩු කරන්න කටයුතු නොකළොත් කොළඹ ජනාධිපති මන්දිරයේ වැටලීමට ලක්ෂ ගණනක ජනගංගාවක් හැඳවන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සඳහන් කළා කියලා සඳහන් කරනවා. එතකොට පරිසර හිතකාමී ගොවිතැනට යන්න ගත්ත ක්‍රියාමාර්ගය ආපස්සට හරවන්න ජනතාව කොහොම හරි කාබනික පොහොර හදාගෙන මහ කන්නයට ලෑස්ති වෙද්දී වැව් ටික සුද්ධ කරගෙන වැවේ තිබිච්ච පාසෙ ටික අරගෙන කාබනික පොහොර හදාගෙන එහෙම සූදානම් වෙද්දී කවුද ජනතාව ඇවිස්සුවේ ඊළඟට ඒවට සල්ලි වියදම් කළේ කවුද කියන කාරණාව දැන් පැහැදිලි. ඊළඟට කොවිඩ් රැල්ලක් පැතිරෙද්දී ජනතාව පාරට බැස්සුවේ කවුද කියන එක පැහැදිලි. දැන් ඒ වගේම කොවිඩ් රැල්ල පැතිරෙද්දී රට වහන්න වැහුවේ නැත්තම් අපි වහ ගන්නවා කියලා කවුද ඒතනට ගෙනිච්ච කියන එක පැහැදිලි. ඒ අවස්ථාවේදී අවසානයේදී ජනාධිපතිතුමා කිව්වා
රට වැහුවොත් ආර්ථික වශයෙන් අපිට දැඩි ගැටලු වලට අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. රට වැහුවම ඒ වෙන අභියෝග වලට නැත්නම් ඒ වෙන කැපකිරීම කරන්න අපි සියලු දෙනා සූදානම් වෙන්න ඕනි කියලා. කියන්නේ මේ ගෑස් අර්බුද වෙන්න පුළුවන්, පොහොර සම්බන්ධ ගැටලු වෙන්න පුළුවන්, සීනි සම්බන්ධ, හාල් සම්බන්ධ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධ තියෙන ගැටලු වෙන්න පුළුවන්. මේ සියල්ල පිළිබඳව අනතුරු ඇඟවීමක් කරලා තිබුණා. ඒ තියෙද්දි තමයි ජනතාව වැරදි පැත්තට ඇඟිල්ල දික් කළේ, ජනතාව වැරදි පැත්තට ඇඟිල්ල දික් කළේ, ජනතාව නොමගැව්වේ කවුද කියන එක පැහැදිලි. මේගොල්ලෝ හරියට පික්පොකට් කාරයෝ වගේ කියලයි චමින්ද විජේසිරි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයා කියන්නේ. ජවිපේ පිටකොටුවේ ඉන්න පික්පොකට් කාරයෝ වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඕන එකක එල්ලෙන්නේ නැති වෙන්න යන ඇමති ධූර බේර ගන්න කියලත් ඔහු කරන ප්‍රකාශය වාර්තා කරනවා අද අරුණ පුවත්පත. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ අද පිටකොටුවේ සිටින පික්පොකට් කරුවෙකුට සමානයි. ජවිපෙත් හරියට පිටකොටුවේ සිටින පික්පොකට් කරුවෙක් වගේ කියලා ඇයි කියන්නේ? පොකට් ගහලා හොරා කියලා කෑ ගහලා දුවනවා. මිනිස්සුත් දුවනවා හොරා අල්ල ගන්න. හැබැයි හොරා කියලා කෑ ගහන කෙනාම තමයි පොකට් එක සාක්කුවට දාගන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව හදලා ඒ ආණ්ඩුව වැරදි, ඒ ආණ්ඩුව හොරු ඉන්නවා කියලා කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ කෑ ගැහුවා. ජනතා විමුක්ති පෙරමුණට විල්ලැජ්ජාවක් තියනවාද ඒ වගේ හොරකම් කරපු මැති ඇමතිවරු ඉන්න ආණ්ඩුවක් එක්ක දීග ගන්න. ඒ වගේම තමයි 2015-19 කාලෙත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ප්‍රමුඛ ආණ්ඩුව පත් කරන්න සහ පවත්වාගෙන යාම සඳහා ජනතා විමුක්ති පෙරමුණ අන්‍යාකාරයෙන් පෙනී හිටියා. දින 52 ආණ්ඩුව ආපු වෙලාවේ අවස්ථා දෙකකදීම ඒ ආණ්ඩුව රැකගන්න ඡන්දය දුන්නා. මෙහෙම බැලුවම මේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියන්නේ ආණ්ඩු හදනවා, හැබැයි ඊට පස්සේ Tamanට අවාසි වෙන වෙලාවෙදී මෙන්න හොරා කියලා කෑ ගහනවා. ජවිපේ පිටකොටුවේ ඉන්න පිට පොකට් කාරයෙක් වගේ කියලා අද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය වාර්තා කරනවා අරුණ පුවත්පත. ඊළඟට පොකට් එකේ සල්ලි නැති නිසා මොකද වෙන්නේ? එන ගුවන් යානාවලටත් ගැටලු මතුවෙනවා කියලා වාර්තා කරනවා. ඩොලර් අර්බුදයෙන් ගුවන් යානාවලටත් ප්‍රශ්න, ලංකාවට එන යානා සීමා කිරීමේ අවදානමක් කියලා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. හැබැයි මේ ගැටලුව එහෙම නැත්නම් මෙතනදී මතුවන එක කාරණයක් තියෙනවා. ඒ තමයි මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවලට එන ගුවන් යානාවලට ඉන්ධන ලබා දෙන්නේ ඩොලර් වලින් ගෙවන්නේ නම් පමණයි. එසේ මෙම ගුවන් යානාවලට සේවයේ යෙදීමේදී දේශීය නියෝජිතයන් විසින් ඩොලර් වලින් ගෙවිය යුතු මුදල්ද විශාල ප්‍රමාණයකින් හිඟතාවයකටත් වෙලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ මුදල අය කරගත්තොත් ඒ කියන්නේ විදේශීය ගුවන් සේවාවල අපි ඒගොල්ලොන්ට තෙල් දුන්නම ඇයි අපි රුපියල් වලින් ගන්නෙ? ඩොලර් වලින්ම ගන්න තිබුණා නේද? මේ අර්බුදය නිසා ඒ පීවර අරගෙන තියෙනවා. හැබැයි මේක කලින් ඉඳලම ගන්න තිබුණා. කොමුණත් සතියකට ගුවන් වාර 12ක් ශ්‍රී ලංකාවට වෙන් කළ ඇතම් විදේශී ගුවන් සේවා මේ වෙනකොට ඒ ප්‍රමාණය ගුවන් ගමන් වාර 2ක් 3ක් දක්වා අඩු කරලා තියෙනවා කියලා දිවෙන පුවත්පත වාර්තා කරනවා. ඒ තත්ත්වයට ඒ කියන්නේ ගුවන් ගමන් වාර අඩු කරන්න බලපාපු එකම හේතුව මේ ඩොලර් වලින් ඉල්ලන එක නෙවෙයි, ඩොලර් අර්බුදය නෙවෙයි. කොවිඩ් වසංගතයත් එක්ක සමස්ත ගුවන් යානා ප්‍රමාණය නැත්නම් ගුවන් ගමන් වාර ගණන අඩු වෙලා තියෙනවා. දැන් පහුගිය නත්තල් කාලේ නත්තල වෙනුවෙන් සැලසුම් කරලා තිබිච්ච, ඒ කියන්නේ ෂෙඩියුල් කරලා තිබිච්ච ෆ්ලයිට්ස්, නැත්නම් ෂෙඩියුල් කරලා තිබිච්ච, නැත්නම් නියමිත වෙලා තිබිච්ච ගුවන් ගමන් වාර 6300ක් විතර කොවිඩ් නිසා, ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා නතර කළා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ වගේම තෙල් කතාව කිව්වම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය කළමනාකරණයට වෙනම සමාගමක් ඇමතිගෙන් khනිජ තෙල් සභාපතිට උපදෙස් කියලා කියනවා. ISO ගිවිසුම අවසන් කිරීමට පෙර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය ඉන්දියාවට ගන්න හදනවා කියලා පාලිත කියයි, ආනන්ද පාලිත කියයි කියලා සඳහන් කරනවා. අර තෙල් නැති වෙනවා කියලා කිව්වේ ඔහුනේ. අකමැත්තෙන් වුණත් බස් ගාස්තු වැඩි කරන්න වෙනවා කියලා දිලුම් අමරගම රාජ්‍ය මන්ත්‍රීවරයා කියනවා. කීයකින්ද කියන එක පැහැදිලි නෑ. තවම කියලා නෑ. එතන මිලියන 65ක යුරෝ, ඩොලර්, පවුම් අරන් රටින් පනින්න හදලා 7ක් අත්අඩංගුවට ජයල ප්‍රසංග පවුලුව වාර්තා කරනවා අද මව්බිම් පුවත්පතට. පොහොට්ටු ආණ්ඩුව නිර්මාණය කළ ආර්ථික සුනාමිය නිසා ලක්ෂ 220ක් විපතටපත් වෙලා කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කරන ප්‍රකාශය අද පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව මේ ගැටලු ඔක්කොම නිර්මාණය කළේ පොහොට්ටු ආණ්ඩුව විසින්. දැන් ඔවුන්ට ඒ සඳහා විසඳුම් නැහැ. ඒ නිසා රටේ සමස්ත ජනතාවම පීඩාවට පත් වෙලා කියලා විපක්ෂ නායකතුමා චෝදනා කරනවා. එය අද පුවත්පතයි වාර්තා කර සිටින්නේ. අද පුවත්පතට මේ වාර්තාව ගෙන එන්නේ කවුද? වාර්තාව ගෙන එන්නේ දිනේෂ් සමරකෝන්. පොහොට්ටු ආණ්ඩුව නිර්මාණය කළ ආර්ථික සුනාමිය හේතුවෙන් ලක්ෂ 220ක් වන සමස්ත ජනතාව විපතට පත්ව තිබෙන බව සමග ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. හම්බන්තොට නගරයේ සහ ඒ ආශ්‍රිත පොළු භූමියේ ඊයේ පෞල් පාලනයේට රටේ විනාශය නමින් අත්පත්‍රිකා බෙදමින් තමයි මෙහෙම කිව්වේ කියලා සඳහන් කරනවා. එතකොට ආණ්ඩුවෙන් පිරිසක් ගියොත් ජනපැත්තෙන් පිරිසක් අපි ගන්නවා කියලා ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු කරන ප්‍රකාශය වසන්ත ලීනගේ වාර්තා කරනවා. ස්වාධීනව හිටියොත් එතකොට මොකද කරන්නේ? ඒක ගැන මොනවත් කියලා නැහැ. දෙමළ ජනතාවගේ පොදු ප්‍රශ්න වලට විසඳුම් සොයන්න සුළු පක්ෂ අත්වැල් බඳ ගනී කියලා වාර්තා කරනවා. ඒ දිනමින පුවත්පත
මේ සුළු පක්ෂත් වැළඳගන්නේ ඇත්තටම දෙමළ ජනතාවගේ පොදු ප්‍රශ්න විසඳගන්නද කියන ප්‍රශ්නේ තියෙනවා. බිලියන 3ක වැඩේට බිලියන 15ක් චීන සමාගමකට දෙන්න අර අඳී කියලායි වාර්තා කරන්නේ මේ තෙල් නල එලීමේ සපුගස් කන්දර තෙල් නල එලීමේ ව්‍යාපෘතිය පිළිබඳව. හැබැයි මෙහෙම වාර්තා කළාට මේ කතාවේ තව පැත්තක් තියෙන්න පුළුවන්. මොකද මේ බිලියන 3ක වැඩේට කියලා කියන්නේ බිලියන 3ක ඇස්ටිමේට්තුවක් නිකුත් කරලා තියෙනවා. හැබැයි මේකට මුදල් තියෙනවද? මුදල් නැත්නම් ආයෝජකයෙක් ලබා ගන්න වෙනවා. නැත්නම් ක්‍රෙඩිට් ලයින් එකක් ණය පහසුකමක් ලබා ගන්න සිද්ධ වෙනවා. මාම බෑනවා ගෙදරටම ගෙන්නගෙන දුව ඉදිරියේම මරා දමලා කියලා පුවතක් වාර්තා කරනවා අද මව්බිම පුවත්පත. මව්බිම් පුවත්පතේ මේ පුවත දිහා බැලුවම ඔබට එකපාරටම මොන වගේ කතාවක්ද හිතෙන්නේ? හැබැයි මව්බිම් පුවත්පත තවදුරටත් වාර්තා කරනවා මේ සිද්ධිය පිළිබඳව. බදුල්ල කරුණාපුර ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ මේ අකාරුණික සිද්ධිය. වයස අවුරුදු 25ක දෙදරුපියෙක් පිත්තල මල් පෝච්චියකින් සහ පුටුවකින් ගසා ඝාතනය කර ඇතැයි කියලා තමයි පොලිසිය කියන්නේ. දරුවන් දෙදෙනෙකු සිටින මේ තරුණයා එම ප්‍රදේශයේම වයස අවුරුදු 20ක් වන තරුණියක් සමග කලක් පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවක් දුරද ගියාමෙන් නිවසේ කිසිවෙකුටත් නොදන්වා පසුගිය දවසක ප්‍රදේශය අතර විවාහ ගොස් තිබෙනවා. තරුණියගේ මව්පියන් විසින් මේ සම්බන්ධයට අකමැති වෙ සිට ඇති අතර පොලිසියට ගොස් සිය දියණිය මේ තරුණයා පැහැරගෙන ගොස් ඇති බවට පැමිණිලිත් කළා තියෙනවා. දින කිහිපයකට පස්සේ නැවත තම පදිංචි ප්‍රදේශයට පැමිණි මේ යුවළ තරුණියගේ ව්‍යාපාරික පියා විසින් විටින් විට දුරකථන මගින් සිදු කරන ලද තර්ජන ප්‍රකාශවලට ලක් කරලා තිබෙනවා. ඒ නිසා ඒ අවදානම නිසා මේ තරුණයා පොලිසියට බාර වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි කොහොම මේ සිද්ධිය ගැට ගැහෙන්නේ. මාමව බෑනවා ගෙදරටම ගෙන්නගෙන දුව ඉදිරියෙන් මරලා කියනවා. හැබැයි මව්බිම් පුවත්පත කියන්නේ මේ පුද්ගලයා කලින් දරුවෝ දෙන්නෙකුත් ඉන්න පියෙක් අවුරුදු 25යි දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා කියලා කියනවා. මේ වගේ සිද්ධි දුටුවෙන් පස්සේ තියෙන සමාජය සංවේදී අසංවේදී වෙලා තියෙනවා කියලා ඛේදවාචක හමුවේ ලෝකීය සංවේදී නොවන තැනටපත් වෙලා පාප් වහන්සේ නත්තල් දින පණිවිඩයෙන් කියනවා. ඉරාකයේ තියෙන තත්ත්වය, ඉරානයේ තියෙන තත්ත්වය, සිරියාවේ තියෙන තත්ත්වය, ඇෆ්ගනිස්තානයේ තියෙන තත්ත්වය පිළිබඳව උන්වහන්සේ සඳහන් කරනවා. එතකොට ඊළඟට ප්‍රශ්නයක් මතුවෙනවා. ඉරානයේ, සිරියාවේ, ඇෆ්ගනිස්තානයේ මේ තියෙන තත්ත්වයන් නැති කලේ කවුද? ලෝකයටම සාමය ගැන කියන ලෝක බලවතුන් නෙවෙයිද මේ ගැටලු සියල්ල ඇති කලේ? ඉරානය ගැන කිව්වන් පස්සේ 1934 අවුරුද්දේ අද වගේ දවසකින් නම් තමයි ඉරානය කියන නමින් හැඳින්වෙන්න පටන් ගත්තේ ඔය රට. ඊට කලින් ඒකට කිව්වේ පර්සියාව. කොහොමුණත් අගරදුගුරු ඩෙස්මන්ඩ් ටුටු ස්වර්ගස්ස වේ කියන පුවත රුක්ලන්ති පෙරේරා වාර්තා කරනවා. ඊයේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා නොබෙල් සාමත්‍යාගී ඩෙස්මන්ඩ් ටුටු අගරදුගුරුතුමන් අභාවප්‍රාප්ත වූ පුවත එමෙතන ස්වර්ගස්ස වූ පුවත වාර්තා කරනවා. උන්වහන්සේ නෙල්සන් මැන්ඩෙලාගේ හිතවතෙක් කියලා සඳහන් කරන සමීප හිතවතෙක්. ඒ අතරේ මැන්ඩෙලා සිටි සිරකුටියේ යතුර වෙන්දේසි කිරීමේ සූදානමක් තියෙනවා කියලත් වාර්තා වෙනවා. මේක වෙන්දේසි කරන්න හදන්නේ ඒ බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරියෙක්ව හිටපු ක්‍රිස්ටෝ බ්‍රෑන්ඩ්. මේ වෙන්දේසිය කරන්න යන්නේ ඇමරිකාවේ. හැබැයි දකුණු අප්‍රිකාව විරෝධය පළ කරලා තියෙනවා. මේ යතුර කාගේවත් බූදලයක් නෙවෙයි. මේක දකුණු අප්‍රිකානු ජනතාවට අයිති වෙන්න ඕන එකක්. මැන්ඩෙලා සිටි සිරකුටියේ යතුර වෙන්දේසි කිරීමට දකුණු අප්‍රිකාවෙන් විරෝධය පළ කරලා තියෙනවා. ඒ අතරේ ඓතිහාසික මෙහෙයුමකට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය උඩුගුවනට යනවා කියලා වාර්තා කරනවා විදේශ ප්‍රවෘත්තිවලදී. මේ විශේෂ වන්නේ කාලය තරණය කිරීමේ හැකියාවක් තියෙන දුරේක්ෂයක් විදිහට. දැන් හබල් දුරේක්ෂය තමයි මීට කලින් මේ විදිහේ විප්ලවීය කටයුතු කරේ. එහෙම නැත්නම් විද්‍යාත්මක ලෝකයේ පෙරළි කාර්ය සිදුවීම් කළේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ හබල් දුරේක්ෂය. ඊට පස්සේ මේ ජේම්ස් වෙබ් දුරේක්ෂයේ වැදගත්කම විශේෂත්වය කියන්නේ කාලය තරණය කරලා ගිහිල්ලා පින්තූර ලබා ගන්න හැකියාව. උදාහරණයකට සූර්ය කිරණයක් සූර්යාගේ සිට පෘථිවියට එන්න විනාඩි 8ක් විතර ගත වෙනවනේ. එතකොට මේ පොළවට එන්න කලින් එයාට ඉස්සරහට ගිහිල්ලා පින්තූර ගන්න පුළුවන්. ඒ අනුව මේ මන්දාකිණිවල ක්ෂීරපතවල තියෙන දර්ශන පොළවට එන්න කලින් මේ කාලය දිගේ ආලෝක කිරණ එන්න කලින් ඈතට ගිහිල්ලා පින්තූර ලබා ගැනීමේ හැකියාව මේ ජේම්ස් වෙබ් කියන දුරේක්ෂයට තියෙනවා කියලා කියනවා. විප්ලවීය කාරණයක්. වගා කරනවා කියලා කියන්නේ විප්ලවී කාරණයක්. හැම ගෙවත්තකම වවමු. අද ඉන්දික පොල්කටුව තවත් විප්ලවීය යෝජනාවකට දිරි දෙනවා. ඒ තමයි අපි හැම ගෙවත්තකම වවමු කියලා සඳහන් කර සිටිනවා ඉන්දික පොල්කටුව Tamanගේ තීරු ලිපියේ. ඒ අතරේ වික්‍රමසිංහල සහ රාජපක්ෂලා එකතු වුණායින් පස්සේ මොකද කරන්න පුළුවන්? නොවෙච්ච දෙයක් දේශපාලනයේ. හැබැයි වික්‍රමසිංහ රාජපක්ෂලාගේ ශතකවලින් ශ්‍රී ලංකා යෝන් පිළට සුපිරි ජයක් කියලා ආසියානු යෝන් කුසලන් තරඟාවලියේ ශ්‍රී ලංකාව හොඳ තැනකට ඇවිල්ලා තිනවා. ක්‍රිකට් වැටිලා තිබිච්ච ක්‍රිකට් දැන් නැවත හුස්ම ගනිමින් ඉන්නවා කියලා එයින් පැහැදිලි වෙනවා. යෝන් කුසලාන තරඟාවලියේත් ශ්‍රී ලංකාව මේ විදිහට ඉදිරියට යනවා කියලා කියන්නේ අපේ අනාගතය ක්‍රිකට් අනාගතය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. හෙට එච්චර කළුවර නෑ කියලා.
ආණ්ඩුව ඉස්සෙල්ලම කරන්න ඕන වැඩේ මොකක්ද දන්නවද? මෙන්න මේ කියන ටීවී එක ගෙන්නන එක. ඔය ටීවී නෙවෙයි මේ ටීවී. ලෙවකා රස බලන රූපවාහිනියක් ජපානයේ. එතකොට MD වීරරත්න යනවා අනේ ටීවී එකේ තියෙන එළවලු ටික ලෙවකාලා බලන්න. හැබැයි නෝනා කියනවා, හාමිනේ කියනවා අපේ ටීවී එකේ ඒවා බෑ මිනිස්සයෝ. ඒක නිසා ආණ්ඩුව කරන්න ඕනේ ඉක්මනින්ම වෙන ඔක්කොම නතර කරලා ආනයන සියල්ල නතර කරලා මේ ටීවී එක ලංකාවට ගෙන්න ගන්න බැලුවා නම් ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙයි. ඒ අතරේ ආර්ථික අගාධයෙන් ගොඩ යන්න කබ්‍රාල් මහත්තයා පාලමක් හදනවා. හැබැයි මේ පාලම සැප් වලින් මුක්කු ගහපු පාලමක්. මේ පාලමේ ජනාධිපතිතුමාට ආර්ථික අර්බුදේ තරණය කරගන්න පුළුවන් වෙයිද? හැබැයි කොමාරි මේ අතර සැප් වලින් පාලම හදාගෙන යන අතරේ සංචාරක කර්මාන්තයෙන් ආයෝජන වලින් ආවොත් කොන්ක්‍රීට් එක දාගන්න පුළුවන්. උදේ විමලසිරට පේනවා නැට්ටුක්කාරයෙක් හති දාගෙන ඉන්නවා නටන්න බැරිකම නෙවෙයි නටන්න බෑ බෙර හරි නෑ. බෙර 3ක් මාරු කළා 4 වෙනි ලේකම්නුත් මාරු කළා බෙරේ මාරු කළා බලනවා නටන්න පුළුවන්ද කියලා MD වීරරත්නගේ පොකට් කාටුන් එකට යනවා ඊළඟට ජනතාවට සහන දෙනවට SB කැමති නැහැ කියන්නේ. එතකොට 225ට දෙනකොට විතරද කැමති කියලා MD වීරරත්නගේ මරසිපාල පොකට් කාටුනින් අහනවා. අරුණ තේනුවරගේ කාටුන් එක දිනමිනින් තෝරගන්නවා. අනුර කුමාර මන්ත්‍රීතුමාගේ කකුල් මසාජ් කරනවා, එක එක සාත්තු සප්පායම් කරනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමයි දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යතුමයි කියලා තමයි පේන්නේ. රතුමල්ලිට තියෙන්නේ දිනන ලපයක් නේද දයා? ඒ අතරේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට ඇමතිතුමාට එහෙම කියනවා ඇති කියලා කියන අනුර තේනුවර කියනවා. එතකොට රතු ලපේ තියෙන අනුර කුමාර මහත්තයාට අර මතක් වෙයිලු බිත්තරාප. දවසේ පද 4 නිම කරමු විදුර අබේනායකගේ තවමත් පාරේ බස් වල තද බදේය නැතිවට ටිකට් දුම්රිය නම් ඇදේය දැක දැක හීන ඇමතින් නිදි ඇඳේය වර්ජනේනුත් මගියාටම රිදේය දැක දැක හීන ඇමතිත් නිදි ඇඳේය වර්ජනේනුත් මගියාටම රිදේය විදුර අබේනායකම කියනවා. හැබැයි අවදි වෙලා ඉන්න ඇමතිවරුත් ඉන්නවා. ඇමති වෙලා එහෙම අවදි වෙලා ඉන්න ඇමතිවරුත් ඉන්නවා. අද උදේ 7 වෙනි පැයට බන්දුල ගුණවර්ධන ඇමතිතුමා එනවා. 7 වෙනි පැයට අහන්න පුළුවන් තියෙන ප්‍රශ්න ගැන. අපි නැවත මුණ ගැහෙමු. ඔබට ආයුබෝවන්.